අවිරුද්ධං විරුද්ධේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සාදානේසු අනාදානං තමහං භූමි බ්‍රාහ්මණං තී. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඊතා සුවිශේෂී කාරණාවක් අරමුණු කරගෙන සංකිච්ඡ, පණ්ඩිත, සෝපාක සහ රේවත කියන සාමණේරයන් වහන්සේලා මුල් කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පින්නතුනි එක බැමිණියක් දානයක් පූජා කරන්න කල්පනා කළා. මේ බැමිණි තමන්ගේ ස්වාමියාට මතක් කළා අපේ දානෙට භික්ෂූන් වහන්සේලා 4 නමක් වැඩම කරවගෙන එන්න කියලා. හැබැයි බැමිණි විශේෂයෙන් සඳහන් කළා වැඩිමහලු භික්ෂූන් වහන්සේලා 4 නමක් වැඩම කරවගෙන එන්න කියලා. බමුණා ඒ කාරණාව ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට සඳහන් කරාම බ්‍රාහ්මණයට ලැබුණේ සාමණේර ස්වාමින් වහන්සේලා 4 නමක්. ඒ ස්වාමින් වහන්සේලා 4 නමගේ නම් තමයි අපි මුලින් සඳහන් කරන්නට යෙදුනේ. සංකිච්ඡ, පණ්ඩිත, සෝපාක සහ රේවත කියන සාමණේරයන් වහන්සේලා 4 නම. මේ 4 නමම 7 අවුරුදු වයසයි. එතකොට බැමිණිය සඳහන් කළේ වැඩිමාළු භික්ෂූන් වහන්සේලා 4 නමක් වැඩමවාගෙන එන්න කියලා. දැන් ඊටාම ලාබාල ස්වාමින් වහන්සේලා 4 නමක් තමයි ලැබුණේ බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණයා උන්වහන්සේලාත් වැඩමවාගෙන තමන්ගේ නිවසට ගියා. බැමිණි මහ ලොකු ආසන තමයි පනවලා තිබුණේ ලොකු ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්න. දැන් මේ පොඩි ස්වාමින් වහන්සේලා 4 නම දැක්ක ගමන් බැමිණියට දැඩි කෝපයක් ඇති වුණා. බ්‍රාහ්මණයාට හොඳටම දොස් කීවා. මං කීවේ වැඩිමහලු ස්වාමින් වහන්සේලා වැඩමවගෙන එන්න කියලා. නමුත් ඔබේ මුණුබුරන්ටත් වඩා පුංචි හාමුදුරුවෝ ටිකක් තමයි වැඩම කරවගෙන ඇවිල්ලා තියෙන්නේ. අර ලොකු ආසනවල තිබිච්ච සුදු රෙදි එලලා තිබිච්ච ඒවා අයින් කරලා බොහොම මිටි පුංචි ආසන 4කට මේ රෙදි එලලා ආසන පැනෙවුවා. පොඩි ස්වාමින් වහන්සේලා ඒ ආසනවල වැඩ හිටියා. බැමිණි බ්‍රාහ්මණයාට තවත් දොස් කියලා කිව්වා. ගිහිල්ලා වැඩිමාළු ස්වාමින් වහන්සේ නමක් තව එක්කෙන්න කියලා. දැන් මේ සිද්ධිය වෙන්නේ උදේ කාලේ. ඒ වෙලාවේ බ්‍රාහ්මණයා ආපහු විහාරයට ගියනකොට මුණ ගැහුණ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අපේ ගෙදර දානෙට වඩින්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ තාම පිණ්ඩපාතේ වැඩලා තිබුණෙත් නැහැ. උන්වහන්සේ බ්‍රාහ්මණයත් එක්ක ඒ ගෙදරට වැඩම කළා. වැඩම කරලා දොරකඩින් ඇතුල් වෙනකොට දැක්ක පොඩි ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. රහතන් වහන්සේ සඳහන් කළා ස්වාමින් වහන්සේලා 4 නමකටයි දානි සකස් කරලා තියෙන්නේ. 4 නමක් ගෙදර වැඩ ඉන්නවා. මගේ පාත්‍රය ආපහු දෙන්න කියලා පාත්‍රය ඊළඟන උන්වහන්සේ පිටත් වෙලා යන්න ගියා. බැමිණි ඇවිල්ලා බලහම රහතන් වහන්සේ වඩිනවා. කාරණාව විමසුවාම බ්‍රාහ්මණයා සඳහන් කළා 4 නමකට සකස් කරපු දානි 5 නමක් වළඳන්න සූදානම් නැති නිසා උන්වහන්සේ වැඩියා කියලා. ආයෙ බැමිණි කියනවා එහෙනම් විහාරයට ගිහිල්ලා ආයෙත් වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්ක එන්න කියලා. ඊළඟ සැරේට එක් කරගෙන ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් දැක්කා දොරකඩින් ඇතුල් වෙනකොටම පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නවා. හැබැයි දැන් උන්වහන්සේලා බොහොම පීඩාවටපත් වෙලා ඉන්නේ. මොකද උදේ වැඩම කරවගෙන ගියේ තාම ආහාර ටිකක් ලැබිලා නැහැ. ඒ හින්දා මේ පොඩි ස්වාමීන් වහන්සේලා පීඩාවටපත් කරන්න එපා. උන්වහන්සේලාට දාන පිළිගන්වන්න කියලා මුගලන් මහරහතන් වහන්සේත් වැඩියා. බැමිණි ආපහු එනකොට උන්වහන්සේත් වඩිනවා. බැමිණි සඳහන් කළා මේ මහණුන්ට ආහාර එපා වෙලාවක්ද?
එහෙනම් යාග කරන තැනකට ගිහිල්ලා මහලු බමුණෙක් එක්ක එන්න කියලා. හැබැයි දැන් පොඩි රහතන් වහන්සේලා වුණාට දැන් සෑහෙන්න කුසගිනි. උන්වහන්සේලාගේ ගුණ තේජසත් මේ නිවස තුළ උන්වහන්සේලා පත් වෙලා තියෙන අපහසුතාවයත් නිසා සක්‍ර දේවේන්ද්‍රයන්ට මේ කරුණ දැනුණා. උන්වහන්සේ ඊටාම මහලු බ්‍රාහ්මණයෙකුගේ වෙසක් පවාගෙන අර යාග කරන ස්ථානයට ඇවිල්ලා හිටියා. බමුණා ගිහිල්ලා කතා කළේ සක්දෙවිඳුටමයි. දැන් සක්දෙවිඳුත් අඬ ගහගෙන බමුණා යනවා ගෙදර. ඈතින් එනවා දකින්නකොට බැමිණියට පුදුම සතුටක්. ඊටාම වයසක බ්‍රාහ්මණයෙක්. ඒ නිසා ගොඩාක් සතුටුයි. හැබැයි බැමිණි බොහෝම සතුටින් බලාගෙන හිටියා. ආසනයකුත් හොඳට පනවලා තිබුණා. නමුත් මේ වයසක බ්‍රාහ්මණය ඇවිල්ලා ඉස්සරලාම කලේ අර පුංචි හාමුදුරුවන්ට දන ගහලා වැන්දා. දන ගහලා වැඳලා පනවලා තිබිච්ච ආසනේ වාඩි වුණේ නැහැ. එතන බිම පළක් බැඳගෙන වාඩි වුණා. බැමිණි ඒක දැකලා කියනවා "ඔබේ මුණුබුරන්ටත් වඩා පුංචි අයට දන ගහලා වැඳලා පනවපු ආසනේ වාඩි වුණෙත් නැතුව බිමම වාඩි වුණා. ඒ හින්දා මගේ දානෙට ඔබත් හරියන්නේ නැහැ. ඒ හින්දා යන්න කියලා කිව්වා." බමුණට කිව්වා වහාම එළියට ගෙනහිල්ලා දාන්න කියලා. බමුණ අතින් අල්ලලා ගෙනහින් දාන්න හැදුවා එළිය එක්ක යන්න බෑ. බැමිණි දෙන්නම ඇවිල්ලා දැන් අර මහලු බමුණගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇදගෙන යන්න හදනවා එළියට. ඒත් නැගිටින්නේ නැහැ. ඊට පස්සේ පිටටත් ගැහුවා. ඒත් පන්නන්න බෑ. හැබැයි පස්සේ සඳහන් කළා මම සක්‍ර දේවේන්ද්‍රයෝ කියලා. දානේ ටික රාතන් වහන්සේලාට පූජා කළා. කරන්න දෙයක් නැති නිසා. බැමිණි දන්නේ නැහැ මේ කවුද කියලා. මහලු බමුණට ආහාර දෙනකොට ස්වාමින් වහන්සේලාටත් ආහාර පූජා කළා. හැබැයි දානේ වළඳලා ඉවර වුණා. කාගේවත් කිසිම අමනාපයක් නැහැ. බමුණයි බැමිණි බලාගෙන ඉන්නකොට එක ස්වාමින් වහන්සේ නමක් ගෙදර කැණි මඩල පලාගෙන අහසින් වැඩියා. අනික් ස්වාමින් වහන්සේ ඉස්සරහ තිබිච්ච දොරබාව සිදුරු කරගෙන උන්වහන්සේ එතනින් වැඩියා. අනික් ස්වාමින් වහන්සේ පිටිපස්සේ දොරට උඩින් සිදුරු කරගෙන වැඩියා. අනික් ස්වාමින් වහන්සේත් බිච්ච සිදුරු කරගෙනම වැඩියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් තැනක සිදුරක් හදාගෙනම වැඩියා. කවුරුවත් ඇරලා තිබිච්ච දොරවල් වලින් වැඩම කළේ නැහැ. දැන් මේ ගෙදර සිදුරු 5ක් හැදිලා. 5 දිනක් 5 ආකාරයකින් ගියපු නිසා. ඒ නිසා ගෙදරට අනික් අය නමක් තිබ්බා. 5 සිදුරු සහිත ගෙදර කියලා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේටත් දැනෙනවා. පොඩි සාමණේර ස්වාමින් වහන්සේලා විහාරයට වැඩියහම විහාරයේ සිටපු භික්ෂූන් වහන්සේලා ඇහුවා "ඇවැත්නි බමුණු ගෙදරින් හොඳට සත්කාර සංග්‍රහ කළාද? මොනවද තොරතුරු?" කියලා. සාමණේරයන් වහන්සේලා සඳහන් කළා "අනේ ස්වාමීනි, ඒ ගැන විශේෂයෙන් කතා කරන්න එපා. අපි දැක්කට පස්සේ ඒ ගෙදර හිටපු බ්‍රාහ්මණතුමිය මේ ගින්නට දාපු ලුණු වගේ පුපුරන්න පටන් ගත්තා. බොහොම කේන්තියෙන්. ඒ නිසා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්ක එන්න කිව්වා. අපි මේ ලාබාලයි කියලා තමයි ඒ තරම් කේන්ති ගියේ ඇයට. හැබැයි ඉතින් බ්‍රාහ්මණයා ගිහිල්ලා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක් කරගෙන ආවා. ඒ එක් කරගෙන ආවේ වෙන කවුරුවත් නෙමේ අපේ උපාධ්‍යයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අපි ඉන්නවා දැකලා අපට හදාපු දානේ ටික අපටම තියලා උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩිය නිසා දෙවෙනි වරටත් ස්වාමීන් වහන්සේ නමක් එක් කරගෙන ආවා. ඒ වැඩියෙත් වෙන කවුරුවත් නෙපේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේමයි. උන්වහන්සේත් අපි දැකලා උන්වහන්සේත් වැඩම කළා. වයසක බමුණෙක් එක් කරගෙන ආවා. නමුත් ඒ ඇවිල්ලා තියෙන්නේ බමුණෙක් නෙමෙයි. ඒ ඇවිල්ලා තිබුණේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. අන්තිමට මේ අය අපි බොහොම පීඩාවට පත් කරලා නමුත් අපිට ආහාර පිළිගැන්නුවා. අපි දානේ වළඳලා මේ විදිහට වැඩියා. ඒ වෙලාවේ අර වැඩිමාළු ස්වාමීන් වහන්සේලා ඇහුවා "ඇවැත්නි, ඒ ගෙදරදී ඒ තරම් අපහසුතාවයකට ලක් වුණා නම් ඔබලාට කේන්ති ආවේ නැද්ද කියලා." මේ පොඩි ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා "අනේ ස්වාමීනි, අපිට එහෙම කිසිම කේන්තියක් ආවේ නැහැ. දාන පිළිගන්වනකම් වෙන දේවල් දිහා බලාගෙන අපි වැඩ හිටියා." ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා "මේ ඇත්තෝ රහත් වෙලා නැතුවම
රහතන් වහන්සේලා වගේ පෙනී හිටින්න හදනවා. මෙච්චර දේවල් වෙලත් කේන්ති ගියේ නෑ කියලා කියනවා. මේ කතාව ටික පැතිරිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. අපේ බුදුරජාණන් වහන්සේ ආන් ඒ වෙලාවේ තමයි අපි අර ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අවිරුද්ධං විරුද්ධේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සදානේසු අනාදානං තමහං භූමි බ්‍රාහ්මණං. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විරුද්ධ වූවන් අතුරෙහි විරුද්ධ නොවූද ගන්නා ලද දඬු ඇත්තවුන් අතරෙහි නිවී ගියා වූද ගැනුම් සහිතයන් අතරෙහි ගැනුම් නැත්තා වූද ඔහුට මම කියනවා බ්‍රාහ්මණයෙක් කියලා. තමහං භූමි බ්‍රාහ්මණ. විරුද්ධ වූ අය අතර විරුද්ධ නැතුව ජීවත් වෙනවා. දඬුමුගුරු ගත්ත උන් අතර දඬුමුගුරු ගන්නේ නැතුව ජීවත් වෙනවා. නොයෙක් ආකාරයෙන් කරදරකම් කටළු වලට Taman පාත්‍ර කරන උන් අතර ඔවුන්ට ද්වේෂ කරන්නේ නැතුව ජීවත් වෙනවා. අන් ඊයට මම කියනවා බ්‍රාහ්මණ කියලා. එතකොට මේ පොඩි හාමුදුරුවෝ හතර නම. නමුත් මේ ස්වාමින් වහන්සේලා මේ පෙනුමින් විතරයි පොඩි. අපිට පොඩි කියන වචනේ පාවිච්චි කරන්න ඉඩ නැති තරම්. වයසින් ඊටාම පොඩි. 7 අවුරුදු වයසේ. නමුත් මේ අයගේ ස්වභාවය මොන වාගේ අයද? කොයි වාගේ බල පරාක්‍රමයන් තියෙන අයද? කොයි තරම් 이르දීන් තියෙන අයද? මොන තරම් හැකියාවන් ඇති අයද? කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම කරුණු පැහැදිලි කරලා දේශනා කරනවා. තාම සාමණේරයි. සෝපාක මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේම තමයි උපසම්පදාව දුන්නේ දායජ්‍ය උපසම්පදාව. ඒ වාගේ උපසම්පදාව ලැබිච්ච සාමණේරයන් වහන්සේලා දෙන්නෙක් අපේ ශාසනයේ සඳහන් කරනවා. එක්කෙනෙක් සුමන සාමණේර. ඒ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. මේ සුමන සාමණේර කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක වැඩි සාමණේරයන් වහන්සේ ගැන නෙමෙයි. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේරයන් වහන්සේ. අනිත් එක්කෙනා සෝපාක රහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේම උපසම්පදාව ලැබුවේ 7 අවුරුදු වයසේමයි. සෝපාක පොඩි හාමුදුරුවන්ගෙන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ට උන්වහන්සේ පිළිතුරු සැපෙව්වා. ඒ පිළිතුරු සපයලා ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ උපසම්පදාවත් එයම කියලා දේශනා කොට වදාලා. හැබැයි අද නම් කොයි තරම් ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් ඇහුවත් ඒ ප්‍රශ්න වලට පහසුවෙන් නම් උත්තර දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවේ පුතේ එකක් නම් මොකක්ද කියලා. ඒක නාමකින්. ওই ප්‍රශ්නේ අපෙන් ඇහුවනම් අපිට මේ කාරණාව පිළිබඳව මොන තරම් හිතන්න වෙයිද? කී දෙනෙකුගෙන් අහන්න වෙයිද මේ එකක් නම් මොකක්ද කියලා අහනවා මොකක්ද ඒකේ තේරුම කියලා. එමුණට සෝපාකයන් වහන්සේ අහපු නිමේෂයෙන් භාග්‍යතුන් වහන්සේට ඊළඟට උත්තරේ සපයනවා සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. මේ ලෝකේ තියෙන පළවෙනි දේ සියලුම සත්වයන්ට ආහාර අවශ්‍යයි. ඒක නාමකින් කියලා අහපුවාම සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. ද්වේ නාමකින් දෙකක් නම් මොකද්ද? නාමංච රූපංච. තීනි නාමකින් තුනක් නම් මොකද්ද? තිස්සෝ වේදනා. මේ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහනවා. ප්‍රශ්න 10ටම අහන සැනින් උත්තර ලැබෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ ක්‍රමයෙන්ම උන්වහන්සේ උපසම්පදා කළා. සුමන සාමණේරයන් වහන්සේ උන්වහන්සේත් බොහෝම පුංචි. තාම අවුරුදු 7යි වයස. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න එන වෙලාවේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ ජේතවනාරාමේ නෙමෙයි ඒ ළඟම තිබුණා පූර්වාරාමේ. එදා වැඩ හිටියේ පූර්වාරාම විහාරේ. හැබැයි ඉතින් විහාරයට ඇතුල් වෙනකොටම අනික් ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා බොහෝම හුරතල් විදිහට පුංචි හාමුදුරන්ගේ ඔළුව අත ගෑවා, බඩ අත ගෑවා, අත මිරිකුවා,
බඩගින්නේ රැයට නිින්ද යනවද? ශාසනය පිළිබඳව කලකිරුණේ නැද්ද? ඒ වගේ බොහෝ දේවල් ඇහුවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ මහණු නැසෙන්න හදන හැටි. ඇයි අඳුරන්නේ නැහැ මේ කවුද කියලා? ඒ කාරණාව මේ අයට ඔප්පු කරලා දෙන්න ඕනේ. නිකම්ම කියනවට වඩා ඒක පැහැදිලි කරන්න ඕනේ හොඳට දැනෙන විදිහට. ආන් එදා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කළ ආනන්ද මට අනවතප්ත විලෙන් පැන් ගෙනල්ලා සිරිපාදෝවණය කරගන්න ඕනේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ විහාරේ ඉන්න සාමණේර ස්වාමීන් වහන්සේලා 500 නමක් රැස් කරවලා කිව්වා කාටද පුළුවන් භාග්‍යතුන් වහන්සේට අනවතප්ත විලෙන් පැන් ගෙනල්ලා දෙන්න. රහත් නොවිච්ච සාමණේර ස්වාමීන් වහන්සේලාට ඒක කොහොමවත් කරන්න බෑ. රහත් වෙච්ච අනිත් සාමණේර ස්වාමීන් වහන්සේලා ඒකට කතා කළේ නෑ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා මෙතන රහත් වෙච්ච සාමණේරවරු කවුරුවත් නැද්ද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ඉන්නවා ස්වාමීනි. එහෙනම් ඇයි මේ ආරාධනාව බාරගන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒ රහත් වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔය ලෑස්ති වෙන්නේ අපි ලව්ව පැන් ගෙන්නන්න නෙමෙයි සුමන සාමණේරයන් ලව්ව පැන් ගෙන්නන්නයි. ඒ හින්දා උන්වහන්සේගේ අවස්ථාව උන්වහන්සේටම තිබුණාවි. සුමන සාමණේරයන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම බාර අරගෙන සඳහන් කරනවා කලගෙඩි 60ක පමණ ජලය අල්ලන විශාල කලයක්. විශාකා මහ උපාසිකාව පූජා කරලා තියෙන තනිකර ඝන රත්තරන් ඔබ්බෝල පූජා කරපු කලගෙඩි. ආන් ඒ කලේ අරගෙන කටින් එල්ලගෙන අනවතප්ත විලගාවට ගිහිල්ලා පැන් අරගෙන එන්න ලාස්ති වෙනකොට එතන ඉන්න පන්තක නාගරාජයා ස්වාමීනි මං වාගේ සේවකයෙක් මෙතන ඉන්නකොට ඔබ වහන්සේ ඇයි පැන් ගෙනියන්න ආවේ? පැන් කලේ මට දෙන්න කියලා අරගෙන කරේ තියාගන්න ලෑස්ති වෙනකොට නෑ නාගරාජය භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මං පැන් අරන් එයි කියලා. මටම දෙන්න කියලා කලේ ඔසවගෙන අහසින්ම වඩිනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා සඳහන් කරනවා හංස පැටවෙකු වගේ සාමණේරයන් පැන් අරගෙන හැටි බලන්න කියලා. ළඟට ඇවිල්ලා පැන් කලේ බිම තියලා බුදුරජාණන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කළා ස්වාමීනි මේ අනවතප්ත විලේ පැන් මේ පැනින් සිරිපාදෝවණය කරගන්න කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සුමන ඔබේ උපසම්පදාවත් මේත් එක්කම ලැබෙනවා. වස් කීයද කියලා ඇහුවා ස්වාමීනි වස් 7යි කිව්වා. එහෙනම් සුමන ඔබට උපසම්පදාවත් මේත් එක්කම මම ප්‍රදානය කරනවා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ උපසම්පදාව ලබාපු අය වයස අවුරුදු 7 වුණාට මේ ශාසනයේ පුදුම බල පරාක්‍රමයක් තිබුණා අය. ශාසනයේ නියෝජිත භාවය ලබාගත් අය මේ සාමණේරයන් වහන්සේලා 4 නමම. ශාසනයේ නියෝජිත භාවය ලැබුවා කියලා කියන්නේ. පිනතුනේ නියෝජිත භාවය ලබාගත්ත කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන්න අවස්ථාව උදා කරගත්ත කියන එකයි. උන්වහන්සේලා වෙනුවෙන් ශාසනයට ලැබෙන දේවල් පිළිගන්න පරිහරණය කරන්න සුදුසුකම ලැබුවා කියන එකයි. ආන් ඒ නියෝජිත භාවය ඊටාම ප්‍රබලයි. ඒ නියෝජිතයට කරන්න බැරි දෙයක් නැහැ. එහෙමනම් වයසින් සහ පෙනුමෙන් පුංචි වුණාට උන්වහන්සේලා ගුණයෙන් සහ බලයෙන් පුංචි අය නෙමෙයි සම්මා සම්බුද්ධ ශාසනයේ හැබෑම නියෝජිතයෝ. නමුත් ඒ කාරණාව අර බැමිණිට තේරුණේ නැහැ. මහා කුසල් රැස් කරගන්න තිබිච්ච අවස්ථාවක් මහා කුසල් රැස් කරගන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා. නමුත් ස්වාමින් වහන්සේලා සඳහන් කළා මේ සාමාන්‍ය ස්වාමින් වහන්සේලා අවබෝධ කළෙත් නැහැ මේ පුංචි 4 නමම රහතන් වහන්සේලා කියලා. ආන් ඒ නිසායි චෝදනා මුඛයෙන් කතා කළේ රහත් නොවි රහත් වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ ගාවට ගියාම භාග්‍යතුන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ කොහොමද කියලා. ඒ තරම් නිර්මල වූ සම්මා සම්බුද්ධ ශාසනය කොච්චර ශ්‍රේෂ්ඨද. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා අවිරුද්ධං විරුද්ධේසු විරුද්ධ වූවන් අතුරෙහි විරුද්ධ නොවී ජීවත් වෙනවා. තමන්ට කොයි තරම් හතුරු හිටියත් තමන්ට කොයි තරම් අමනාපකම් තියන අය හිටියත් තමන්ට කොයි තරම් කරදර හිංසා කරන්න ආවත් තමන්ගේ කොයි තරම් ආත්ම ගෞරවය විනාශ කරන්න කවුරු හරි ලෑස්ති වුණත් ඒ කිසිම කෙනෙක් පිළිබඳව
අබමල් රේනුවක අමනාපයක්, කේන්තියක්, දේශසිතක් මේ රහත් වෙච්ච උත්තමයන් වහන්සේ ගාව ඇත්තේම නැහැ. අර පොඩි ස්වාමින් වහන්සේලා අර ගෙදරට වැඩම කරවගෙන ගිහිල්ලා දානෙට වඩා හිඳවගෙන මේ බැමිණි කරාපු දේවල්. පින්නතුනි ওই දේ අපිට වුණා නම් එක අවස්ථාවයි අපි ඊළඟට නැගිටලා එතනින් පිටත් වෙනවා. ඒ හිතේ ද්වේෂ සහගත බවක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේගේ හිතේ එහෙම දෙයක් නැහැ. යම්සේ ජලයෙන් පිරිසිදු කළාද යම් තැනක් ආන් ඒ වගේ හැම වෙලාවෙම පිරිසිදුයි. කෙලෙස් උපදිනවා කියලා කියන්නේ, ද්වේෂ උපදිනවා කියලා කියන්නේ තාම කෙලෙස් තියෙනවා කියන එකයි. එහෙනම් එහෙම නැති නිසා කේන්ති ගන්න දෙයක් උන්වහන්සේට ඇත්තෙම නැහැ. අවේලාව වෙනතුරු දානෙ පිළිගන්නන්නේ නැතුව ඉඳලා යන්න කියලා කිව්වත් ගෙට ඇතුල් වෙනකොට ඇතුල් වුණේ කොයි වාගේ මෛත්‍රී සිතකින්ද උන්වහන්සේ එතනින් පිට වෙන්නේ ඒ මෛත්‍රී චිත්තයේ එසේම දරාගෙනමයි. ඊළඟට මේ ද්වේෂය කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම අපිට බොහෝ දේශනාවලින් උපදෙස් දෙනවා ද්වේෂයෙන් තොරව ජීවත් වෙන්න කියලා. කේන්ති ගන්නේ නැතුව ජීවත් වෙන්න කියලා. මේකට ආඝාතය කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ නිසා ආඝාත පටිවිණය කියලා දේශනාවල්ද කරලා තියෙනවා. ဒုတိ ආඝාත පටිවිණය වාගේ දේශනාවල් එහෙම සරියුත් මහරහතන් වහන්සේ වගේ කරපු ශ්‍රේෂ්ඨ දේශනාවල්. කෝපය නැති කරගන්නේ කොහොමද කියන්නේ සුවිශේෂී උදාහරණ සහිතව මේ දේශනාවල් උන්වහන්සේලා කරලා තියෙනවා. කොයි තරම් අමාරුද Tamanට උපදින කෝපය පාලනය කරන්න. මොන තරම් අමාරුවෙන් නමුත් ඒ කෝපය පාලනය කරගත්ත පුද්ගලයාම සැනසෙනවා කියන එකයි දේශනාවේ සඳහන් කළේ. මේ ආඝාත පටිවිණේ සූත්‍රවල එක උදාහරණයක් සඳහන් කරලා තියෙනවා. දීර්ඝ මාර්ගයක එක පුද්ගලයෙක් යනවා. හැබැයි මේ පුද්ගලයා ඉස්සරහ බැලුවත් හරි දුරයි, පිටිපස්ස බැලුවත් වෙන පේන පහසුකම් සහිත තැනක් නැහැ. මෙයාට හරීම පිපාසයි. ඒ පිපාසයේ තරම කියලා කිව්වොත් දැන් ගිලගන්න තමන්ගේ කටේ කෙලවත් නැති තරම්. දැන් දිවගිලෙයි කියන තරමටම පිපාසයි. නමුත් මෙයාට ඇවිදගෙන යනකොට හම්බ වෙනවා මේ ගවයෝ ඇවිදගෙන ගියපු කුරවලවල්. ගවයෝ ඇවිද්දාම ගවයාගේ කුරට පොළොව කැඩිලා චූටි චූටි වලවල් හැදෙනවා. ඒවට කියන්නේ කුරවලවල් කියලා. පොද වැස්සක් ගිහිල්ලා මේ කුරවලවල් වල වතුර ටික ටික තියෙනවා. බොහෝම ස්වල්පයයි. දැන් ඊළඟට සඳහන් කරනවා දැන් අර පුද්ගලයා දිව ගිලෙන ස්වභාවයෙන් ඉන්නේ. දැන් එයාට මේ කුරවලේ තියෙන වතුර ටික පානය කරන්න පහසුද? පුළුවන්ද? බෑ. ඊටාම අපහසු ඒක පානය කරන්න බැරිම තරම්. නමුත් මෙයාට තියෙන දැන් වේදනාවත් එක්ක මොන ආකාරයකින් හරි මෙතන දන ගහලා කොන්ද නමලා ඔළුව පාත් කරලා යන්තම් තමන්ගේ දිව හරි එළියට දාලා අර වතුර ටිකක් යන්තම් දිව අගවත් තෙමා ගන්න ලැබුණොත් මෙයා ඉන්න තත්ත්වයේ හැටියට මෙයාට ලැබෙන්නේ ලොකු සහනයක්. හැබැයි ඒක එයාට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්ද? ඊටාම අපහසුවෙන්. නමුත් ඒ අවස්ථාව උදා කරගත්තොත් එයාට කොයිතරම් සහනයක් ලැබෙනවද? එහෙමනම් කුරවලවල් කීයක් ගාවට මෙයා දනගගා යන්න වෙයිද මේ මනුස්ස දිව තෙමාගෙන චුට්ටක් උගුර තෙමා ගන්න. හැබැයි ඒ මොන අපහසුතාවයටපත් උනත් ඉන්න තත්ත්වයේ හැටියට ඒ වැඩේ කරගත්තොත් දැනෙන්නේ ලොකු සහනයක්. ආන් ඒ වගේ තමයි සමහර කරුණවලදී අපි කියනවා ඉවසලා බැරිම තැන මං ඒ පුද්ගලයාට බැන්න. ඉවසලා බැරිම තැන මං ඔහුට ගැහුවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ එහෙම අනුමත කරන්නේ නෑ. ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න පුළුවන් වෙච්ච කෙනා තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලයා. මොකද මේ ද්වේෂය, කේන්තිය ඒ තරමටම අපේ සංසාර ගමන අඳුරු කරන නිසා. අපි තුලම තමයි උපදින්නේ. ඒ ඉපදිලා අපිවම විනාශ කරලා දානවා. ඒ නිසා මේක පාලනය කරගන්න හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා. හේතුව පින්නතුනි හරි වටිනවා ඒ ද්වේෂය පාලනය කරගන්න එක. ඒක සාමාන්‍ය ජීවිතේටත් වටින ප්‍රමාණය මෙච්චරයි කියලා ඉවර කරන්න බැරි තරම් අපේ මරණ මංචකයටත් ආන් ඒ ඉවසීම ඒ තරමටම පිහිට වෙනවා. ඇයි? මැරෙන වෙලාවටත් අපිට කේන්ති එනවා.
දැඩි ද්වේෂයකින් මරණයට පත් වුණොත් කොහොම උපදින්න වෙනවද? සඳහන් කරනවා ණයෙක් වෙලා ඉපදෙන්න පුළුවන් කියලා. පොළඟෙක් වෙලා ඉපදෙන්න පුළුවන් කියලා. විස සහිත සත්තු ඉන්නේ නයි, පොළොංගු, මාබිල්ලු, දියමකුළු, ගෝනුස්සු මේ වගේ තාම විස සහිත සත්තු වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ ඊටාම ඉහළයි. ද්වේෂ සහිතව මරණයට පත් වුණොත්. යකෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාවත් ඊටාම ඉහළයි. නිරේ ඉපදෙන්න තියෙන අවස්ථාවත් බොහෝම ඉහළින් තියෙනවා. ද්වේෂ සහිතව මරණයට පත් වෙන එක. දැන් අපිට ඇති වෙන මේ සුළු සුළු ද්වේෂයන් පාලනය කරගන්න අපි කටයුතු කරගත්තේ නැත්නම් ඒක මරණ මංචකයේදීවත් පාලනය වෙන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් නෑ මං එදාට ඉවසන්නම් කියලා. එහෙම කීවට ඉවසන්න බෑ පුරුදු කරලා නැතුව. ඒ නිසා මේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියලා ධර්මතාවයක්. වෙනතුනේ මරණ වේලාවට දැඩි වේදනාවක් ඇති වෙන බවනේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒක අපිට පුරුදු වේදනාවක් නෙමෙයි. උණක් හැදුනහම ඇඟේ ඇති වෙන කැක්කුම් වේදනාව අපිට පුරුදුයි. මොකද ජීවිතයේ කීප වතාවක් හරි අපිට උණ හැදිලා තියෙන නිසා. හිසේ රදයක් හැදුනහම ඇති වෙන වේදනාව, හන්දිපත් රුදාවක් හැදුනහම ඇති වෙන වේදනාව අපිට පුරුදුයි. මොකද කීප සැරයක් ඒක හැදිලා තියෙන නිසා. හැබැයි මේ මරණ වේදනාව කියන එක කීප සැරයක් අපිට හැදිලා නැහැ. එකපාරයි ජීවිතේ එළමෙන්නේ. ඒක අලුත්ම වේදනාවක්. කවදාවත් අපි ඒක අත්විඳලා නැති වේදනාවක්. එහෙනම් ඒක පාලනය කරගන්න අපිට හරි අමාරුයි. නෑ මට ඒක පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් යම් කෙනෙක් අපේ අය කල්පනා කරලා බලන්නකෝ බඩේ කැක්කුමක් හැදුනහම අපිට කේන්ති යන්නේ නැද්ද කියලා. ඔළුවේ කැක්කුමක් හැදුනහම අපිට කේන්ති යන්නේ නැද්ද? කවුරු හරි ගෙදර අය ටිකක් හයියෙන් කතා කරුවොත් ඒත් කේන්ති යනවා. එතකොට එහෙනම් අර මරණ මංචකයේ ඇති වෙන වේදනාවේදී අපිට කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙයිද? ඒ ද්වේෂසිත පාලනය කරන්නයි මේ උපදෙස් දෙන්නේ. හැම වෙලාවෙම ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වූ මෛත්‍රියම ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා. අපේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. අපේ ශාසනයෙම මේ ස්වාමීන් වහන්සේට බඩේ අමාරුවක් හැදුනා. හැබැයි මේ කාරණාව අපේ රටේම සිද්ධියක්. මේ ස්වාමීන් වහන්සේ ටිකක් වයසක ස්වාමීන් වහන්සේ නමක්. සාමණේර ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා ආයස්මතුනි මට ඉවසන්න බැරි තරම් බඩේ කැක්කුමක් තියෙනවා. ස්වාමීනි ඉවසන්න. ඒක තමයි ගිහියයි පැවිද්දයි අතර තියෙන වෙනස. ගිහියට වේදනාවක් ඇතිවෙච්චාම කෑ ගහනවා ස්වාමීනි. පැවිද්දා ඒ වේදනාව ඉවසනවා. ස්වාමීනි ඉවසන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ වේදනාව මොනතරම් ඉවසුවාද? බඩ පිපිලා වේදනාව දීලා අන්තිමට බඩ පුපුරලා බඩවැල් එළියට ආවා. බඩවැල් එළියට ආවට පස්සේ අර සාමණේරවරුන්ට කතා කරලා අහනවා ආයුෂ්මතුන්ලා මම දැන් ඉවසුවා ඇද්ද කියලා. උන්වහන්සේ වේදනාවම මෙනෙහි කරලා අරහත්ත්වයට පත් වුණා. එහෙමනම් ඒ ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් වෙයිද සාමාන්‍ය කෙනෙකුට? එහෙනම් ඒක සෑහෙන කාලයක් පුරුදු කරලා තියෙන්න ඕනේ. ගාථා රත්නයේ සඳහන් කළා අත්ත දණ්ඩේසු නිබ්බුතං කියලා. දේශ කරන උන් අතරේ දේශ නොකර ජීවත් වෙනවා. දඬු මුගුරු ගත්ත උන් අතර දඬු මුගුරු නොගෙන ජීවත් වෙනවා. එහෙනම් දඬු මුගුරු ගත්ත උන් අතරේ අපිත් දඬු මුගුරු ගන්නෙත් ඒ ද්වේෂය නිසාමනේ. ඒ කාරණාවමයි ඒ නිසා මේ විදිහට සාකච්ඡා කළේ. ධර්ම දේශනාව සඳහා වෙන් වුණ කාලයේ නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව ඉවර කරන්න සූදානම් වෙමු. ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නලා දුන්න මේ ස්වාමින් වහන්සේලා මේ තරම් ඉවසුවේ උන්වහන්සේලා මේ සාමාන්‍ය අය කල්පනා කරන විදිහ අය නෙමෙයි. මේ පොඩි සාමණේරයන් වහන්සේලා 4 නමම සෞඛ්‍යලෙස් නසාපු උත්තමයෝමයි. උන්වහන්සේලා රහත් නොවි රහත් උනායයි ප්‍රකාශ කරන්න ඕන නිසා අපට කේන්තියක් ආවේ නැහැ කියලා සඳහන් කළා. නෙවෙයි උන්වහන්සේලා සැබවින්ම ඒ කෙලෙස් සියල්ලම නැති කරලා හිටපු අය. ඒ නිසා සඳහන් කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ පංචකය මමය මට අයත්ය කියන හැඟීමක් උන්වහන්සේලා ගාව නැහැ. මම කියන හැඟීම උන්වහන්සේලා ළඟ නැතුවමයි උන්වහන්සේලා මේ ජීවත් වෙන්නේ. ඒ වුණාට සම්මුති ලෝකෙත් මම කියන හැඟීම නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම ජීවත් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම තේරුම් ගන්න ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේත් මම කියන වචනය පාවිච්චි කළා.
එහෙනම් සම්මුතිය හැටියටම ගන්න ඕනේ. පරමාර්ථය හැටියටම ගන්න ඕනේ. සම්මුතියයි පරමාර්ථයයි පටලවා ගත්තොත් මේ ධර්මය අපිට වරදින්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ පරමාර්ථ වශයෙන් දේශනා කරපු ධර්මය අපි පරමාර්ථ වශයෙන්ම වෙනමම ඉගෙන ගන්න ඕනේ. සම්මුති වශයෙන් දේශනා කරපු ධර්මයේ අපි වෙනමම සම්මුති වශයෙන්ම ඉගෙන ගන්න ඕනේ. පරමාර්ථයයි සම්මුතියයි හොඳට අවබෝධ කරගත්ත කෙනාට තමයි මේ දෙක පටල ගන්න නැතුව අපූර්වට අවබෝධයෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මමය මාගේ කියන හැඟීම ඇති වෙච්ච කෙනාටයි හැම වෙලාවෙම ද්වේෂය උපදින්න පටන් ගන්න. ඒ නිසා මේ ස්වභාවයේ මනාව තේරුම් ගත්ත අවබෝධ කරගත්ත පුද්ගලයාට මේ ලෝකේ අකුසල් රැස් කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. තමහං භූමි බ්‍රාහ්මණං එහෙම ශ්‍රේෂ්ඨයන්ට මම කියනවා බ්‍රාහ්මණයෙක් කියලා. එතකොට මේ තමයි හැබෑ බ්‍රාහ්මණයාගේ හැටි. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාට කියන්නේ රහතන් වහන්සේ කියලා.